සරණයි සුබ දවසක් වේවා අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP Education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාධ්‍යයනයේහි නිරත වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුබසිද්ධිය පහසුව වගේම ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ගේ දියුණුව අභිවෘද්ධිය අපේක්ෂා කරමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම පරීක්ෂණයෙහි සංස්කෘත විෂය ප්‍රථම ප්‍රශ්න පත්‍රය එනම් සංස්කෘත නිර්දිෂ්ට ග්‍රන්ථ ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ දෙවන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තටම දෙවන පාඩම කියලා කිව්වට මේ ප්‍රශ්න පත්‍රයට අදාළව මින් පෙර පාඩම් කිහිපයක් පටිගත කරලා මේ වෙනකොට ඔබ වෙත ලබා දීලා තියෙනවා. ඉතින් ඒ පාඩම් සඳහා ඉගැන්වීම් කටයුතු වෙනත් ගුරුවරු අතින් සිදු වූ නිසා මේ පාඩම් මාලාව අපි අංක 1 සිට අනුපිළිවෙලට යනවා. අපේ පසුගිය පාඩමේදී අපි කතා කළේ අපට අදාළ නිර්දිෂ්ට ග්‍රන්ථ අතරින් සෞන්දරනන්ද මහා කාව්‍යයේ පළමු සර්ගයේ 1-5 පද්‍යවල අර්ථය. පොදුවේ ගත්තහම මේකේ සිට 5 දක්වා තිබෙන පද්‍ය පහෙන්ම කපිල මුනිවරයා පිළිබඳව වර්ණනා කිරීම තමයි සිදු කරලා තිබුණේ. ඒ බව අපට ඒවායෙහි අර්ථ විමසන කොට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. අද පාඩමේදී අපි අපේක්ෂා කරනවා එතෙන් සිට ඉදිරියට ඒ කියන්නේ 6 වෙනි පද්‍යයේ සිට ඉදිරියට තිබෙන පද්‍යවල අර්ථය විමසා බලන්නට. සෞන්දරනන්ද මහා කාව්‍යයට අදාළව මේ පාඩම් මාලාව තුළ අපි ඉදිරිපත් කරන දෙවන කොටස හැටියට නැත්නම් ද්විතීය භාගයේ හැටියට තමයි මේ පාඩම ඔබ වෙත ගෙනෙනු ලබන්නේ. ද්විතීය භාගයේ හැටියට මම කලින් පාඩමේදීත් මතක් කළා සංස්කෘත වෙන්න පුළුවන් පාලි වෙන්න පුළුවන් අපට ආගන්තුක භාෂාවකින් තිබෙන ගද්‍ය හෝ පද්‍ය පාඨයක් කියවා එහි අර්ථය අවබෝධ කර ගැනීමේදී වඩා සුදුසු අප විසින් කළ යුතු කටයුත්තක් බවට පත් වෙනවා. ඒක කිහිප වතාවක් කියවා බැලීම. ඉතින් මේ ශ්ලෝකවල උනත් තේරුම් ගන්නට වැඩි උපකාරයක් උදව්වක් අපිට හම්බ වෙනවා. මේක කිහිප වතාවක් කියවලා ඒක හොඳින් කියවා ගැනීමට හැකියාව ලැබෙන තුරු 5-6 වතාවක් කියවලා ඒක හොඳට Tamanට හුරු කරගත්තාම ඒකේ අර්ථය ගන්න ලේසි වෙනවා. මේ පාඩම් මාලාව ඇතුලේ අපට එහෙම වැඩි වාර ගාණක් මේක කියවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් කාල වේලාවේ හැටියට අවස්ථාව ලැබෙන පරිද්දෙන් අපි කිහිප වතාවක් කියවලා ඔබට එහි අර්ථය අවබෝධ කරගන්න ආකාරය පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ පද්‍යයෙන් කියනවා මේ 6 වෙනි පද්‍යය සෞන්දරානන්ද මහා කාව්‍යයේ පළමු සර්ගයට අයිති චාරු වීරුත්තරුවනක් ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලක්. චාරු වීරුත්තරුවනක් ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලක්. හවිර් ධූම විතානේන යහ සදාබ්‍ර
ඉවා බබහූ කියලා තමයි පද්‍යයේ දකින්න ලැබෙන්නේ. අපි පිළිවෙලට මේක කියවලා බලමු. චාරු වීරුත්තරෝ වනක් ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලක් හවිර්ධූම විතානේන යක් සදාබ්‍ර ඉවා බබහූ. ඊළඟට කරන්න ඕනි පිළිවෙල හැටියට මම කලින් පාඩමේදීත් කියලා දුන්නේ අපි හොයාගන්න ඕනි මේ පද්‍ය ඇතුලේ තියෙන දුෂ්කර අමාරු පද මොනවද කියලා. ඒ පද හොයාගෙන පද බිඳ ගැනීම තුළ අපට වැඩි පහසුවක් ලැබෙනවා ඒකේ අර්ථය උකහා ගන්නට. එහෙම නැත්නම් අර්ථය විමසා බලන්නට. දැන් බලන්න මේ පළවෙනි පද්‍ය පාදය ගත්තාම මේ පළවෙනි පාදය තුල තනි වචනයක් තමයි තියෙන්නේ. චාරු වීරුත්තරු වනක්. එතකොට මේක ඇතුලේ වචන කීපයක් තියෙනවා. චාරු සමාස පදයක් තියෙන්නේ. චාරු කියන වචනය තියෙනවා. ඒ වගේම මේකට එකතු වෙලා තියෙනවා වීරු කියන වචනය. චාරු වීරු ඊට පස්සේ තරු සහ වන කියන වචන ටික එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. චාරු වීරුත්තරු වනක්. ඊළඟට බලන්න ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලක්. ඒකෙත් වචන තුනක් තියෙනවා. ප්‍රස්නිග්ධ මෘදු ශාද්වල කියන වචන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රස්නිග්ධ මෘදු ශාද්වල කියලා වචන තුනක්. ප්‍රස්නිග්ධ මම මෙතනින් ඉරි ගහලා පෙන්නන්නම් මෘදු ශාද්වල කියන වචන. ඊළඟට තුන්වෙනි පද්‍ය පාදේ ගත්තාම ඒක තනි වචනයක් විදිහට තමයි තියෙන්නේ. හවිර් ධූම විතානේන. හවිර් ධූම විතානේන. මෙතන සංදියක් තියෙනවා. හවිර් නෙමෙයි හවිහ් බවට පත් වෙනවා විසන්ධි කරනකොට. හවිහ් මෙතන මම ඒක විසන්ධි කරලා පෙන්නලා තියෙනවා. හවිහ්. ඊළඟට ධූම විතාන කියන වචන දෙක දකින්න පුළුවන්. ධූම විතාන. කොට එතනත් වචන තුනයි. අවසාන පද්‍ය පාඨය ගත්තොත් පද්‍ය පාදය යහ් කියන වචනය වෙනම තියෙනවා. එතනින් පස්සේ සදාබ්‍ර ඉවා බබහූ කියලා දකින්න ලැබෙනවා. ඇත්තටම ගත්තොත් මෙතන සදාබ්‍ර කියන්නේ වෙනම වචනයක්, ඉවා බබහූ කියන්නේ වෙනම වචනයක්. මේක වැරදීමකින් තනි වචනයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සදාබ්‍ර කියනකොට එතනත් වචන දෙකක් තියෙනවා. සදා ආබ්‍ර කියන වචන දෙක එකතු වෙලා තියෙනවා. සදා ආබ්‍ර. සදා ආබ්‍ර. ඉවා බබහූ කියන තැනත් ඉව ආබබහූ කියන වචන දෙක එකතු වෙලා තියෙනවා. ඉව ආබබහූ. එතකොට මේ හැම පද්‍ය පාදයක් තුලම අපට දකින්න පුළුවන් පද සමූහයක් එකතු වෙලා හැදිච්ච වචන තමයි වැඩිපුරම තියෙන්නේ. චාරු වීරු තරුවණක් කියපුවාම චාරු වීරු තරු වන කියන වචන හතර එතන සමාස වෙලා තියෙන බව දකින්න පුළුවන්. චාරු වීරු තරු වන කියන වචන ටික. ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලක් කියන තැන ප්‍රස්නිග්ධ මෘදු ශාද්වල කියන වචන තුන එකතු වෙලා තියෙනවා. ඒ වචන බිඳගත්තාම අපට අර්ථය ගන්න පහසුයි. හවිර් ධූම විතානේන කියන තැනත් හවිහ් ධූම විතාන කියන වචන එකතු වෙලා තියෙනවා. ඒ වගේම සදාබ්‍ර කියන තැන සදා ආබ්‍ර කියන වචන දෙකත් ඉවාබබව් කියන තැන ඉව ආබබව් කියන වචන දෙකත් එකතු වෙලා තියෙනවා පිළිවෙලින්. කොට ඔය සියල්ල අරගෙන අපි ඊළඟට බලන්න ඕනි මේකේ තියෙන ආඛ්‍යාත පද මොනවද කියලා. මේකේ තියෙන ආඛ්‍යාත පද මොනවද කියලා. මෙතන අපිට දකින්න ලැබෙනවා
ආබබව් කියලා වචනයක් මෙන්න මෙතන. ඉව ආබබව්. ආබබව්. ආබබව් කියන්නේ මොකක්ද? ආබබව් කියන්නේ බැබළුණා කියන එක. ආබබව් බැබළුණා. මොකක්ද බැබළුනේ? යහ යම් ඒ අසපුව. යහ කිව්වේ යමක් ආබබව් බැබළුණා කියලා කියන්නේ ඇත්තටම මෙතන යහ කියන එකෙන් අදහස් කරන්නේ අර මුලින් කියපු ආශ්‍රමය. දැන් කපිල මුනිවරයා ගැන වර්ණනා කරගෙන ගිහිල්ලා පළවෙනි පද්‍ය 4න් පස්වෙනි පද්‍යයේදී කිව්වා හිමාලයෙහි බොහොම සුන්දර ප්‍රදේශයක පින් තොටක් වෙච්ච ඒ වගේම ශිල්පායතනයක් වෙච්ච තවුස් ආරාමයක් තිබුණයි කියලා. ආන්ගේ කියපු ආරාමය ගැන තමයි මේ 6 වෙනි පද්‍යයේ ඉඳන් ඉදිරියට විස්තර වෙන්නේ. දැන් තවදුරටත් කියන්නේ කපිල ඍෂිවරයා ගැන වර්ණනාවක් නෙමෙයි. දැන් මේ යන වර්ණනාව කපිල ඍෂිවරයාගේ අසපුව ආශ්‍රමය ගැන කරන වර්ණනාවක් තමයි මින් ඉදිරියට තියෙන්නේ. කොට මෙතන කියනවා ආබබහුව බැබළුණා කියනවා. මොකක්ද බැබළුනේ? යහ යමක් කියන එකෙන් අදහස් කරන්නේ අර කියපෝ කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය ඒ අසපුව. එතකොට අපි මුලට ගන්නවා යහ කියන එකට යම් ඒ අසපුව ආබබහුව බැබළුණා. ඒක බැබළුනේ මොන වගේද? ඒක බැබළුනේ මොන වගේද? සදා ආබ්‍ර ඉව ආබබව්. සදා හැම කල්හි ආබ්‍ර ඉව. ආබ්‍ර කියලා කිව්වේ අහසට, ඉව කිව්වේ වගේ. එහෙනම් සදා හැම කල්හි ආබ්‍ර ඉව අහසමෙන් ආබබව් බැබළුනේය. යහ යම් මේ අරමක් වීද එය සදා හැම කල්හි ආබ්‍ර ඉව ආබබව් අහස වගේ බැබළුණා. මොනවා හේතු කොටගෙනද මොනවා කරන කොටගෙනද අහස වගේ මේ ආරාමයේ බැබළුනේ? අන්න කියනවා හවිර්දුම විතානේන හවිර්දුම විතානේන හවිහ් දුම විතානේන. හවිහ් දුම කියලා කිව්වේ දුමට, විතාන කියලා කිව්වේ දුම් වලින් අර වියන වගේ හැදෙනවනේ දුම් ගහපුවාම. ආන් ඒකට දුම විතාන කිව්වේ. එතකොට මේ ධූම විතානයේ කුමකින් නැගිච්ච එකක්ද? හවිහ් යාගාග්නියෙන් නැගිච්ච දුම. මොකද යාගාග්නියෙන් නැගිච්ච දුම කියලා කියන්නේ පුද පූජාව සඳහා නැත්නම් යාග පූජාවන් සඳහා දල්වල තියෙන ගින්දර වලට අපි කියනවා යාගාග්නිය කියලා. ආන්ගේ යාග පූජාවන් සඳහා දල්වන ලද ගින්නෙන් නැගුණු දුම් වියන නිසා හැම වෙලාවෙම මේ අසපුව අහස වගේ බැබළුණා කියලා කියනවා. ඒත් එක්කම ඊට උඩින් තවදුරටත් කියනවා චාරු වීරුත්තරුවනක් ප්‍රස්නිග්ධ මෘදුෂාද්වලක් කියලා. මේ චාරු වීරුත්තරුවනක් කියනකොටත් ප්‍රස්නිග්ධ මෘදුෂාද්වලක් කියනකොටත් ඒ දෙකම විශේෂණයි මේ යහ කියන එකට. එහෙනම් යහ යම් ඒ අසපුවක් චාරු වීරුත්තරුවනක්. චාරු කිව්වේ මනහර, වීරුත්තරුවනක් වෘක්ෂලතාවන්ගෙන් සමන්විතද. නැත්නම් සමන්විතය කියලා අපට ගන්නත් පුළුවන්. යම් ඒ අසපුවක් චාරු වීරුත්තරුවනක් ඊතා මනහර වෘක්ෂලතාවන්ගෙන් යුක්තය. ප්‍රස්නිග්ධ මෘදුෂාද්වලක්. ප්‍රස්නිග්ධ කිව්වේ ඊටාම සිනිඳු. එහෙම නැත්නම් මොළ කැටි. ප්‍රස්නිග්ධ මෘදු මොළ කැටි සිනිඳු මෘදු. මෘදු කිව්වේ ලපටි. මෘදු කිව්වේ ලපටි. ශාද්වලක් තෘණබිම් සහිතයි. එහෙමනම් ඒකත් යහ කියන එකට විශේෂණයි. යම් මේ අසපුව ප්‍රස්නිග්ධ ඊතා ලපටි නැත්නම් ඊතා සිනිඳු මෘදු. ඊතා සිනිඳු මෘදු කිව්වේ ලපටි. ශාද්වලක් තනබිම් වලින් සමන්විතයි. ඒ අසපුව මනහර වෘක්ෂලතාවන්ගෙන් යුක්තයි. ඒ වගේම සිනිඳු ලපටි තෘණපිටි වලින් සමන්විතයි. එහෙම සමන්විත වෙච්ච ඒ අසපුව
හවිහ් ධූම විතානේන යාගාග්නියෙන් නැගුණු දුම කරන කොටගෙන සදා හැම කල්හි ආබ්‍ර ඉව ආබභව අහස වගේ බැබළුණා කියලා කියනවා. අපි නැවත බලමු මේ 6 වෙනි පද්‍යය. චාරු වීරුත්තරුවනහ් ප්‍රස්නිග්ධ මෘදු ශාද්වලහ් හවිර්ධූම විතානේන යහ් සදාබ්‍ර ඉවාබභව යම් යහ් යම් මේ අසපුව චාරු වීරුත්තරුවනහ් මනහර තුරුලතාවන්ගෙන් සමන්විතය ප්‍රස්නිග්ධ සිනිඳු මෘදු ලපටි ශාද්වලහ් තෘණබිම් වලින් යුක්තය හවිහ් ධූම විතානේන යාග අග්නියෙන් නැගුණු දුම් වියනින් සදා හැම කල්හි ආබ්‍ර ඉව ආබබව අහසමෙන් බැබළුනි. එතකොට කපිල ඍෂිවරයාගේ අසපුව ගැන වර්ණනා කරන අශ්වඝෝෂ හාමුදුරුවෝ මුලින්ම කියනවා මේ අසපුව මනහර තුරුලතාවන්ගෙන් ගැවසීගත් ලපටි මොලකැටි සිනිඳු තනබිම් වලින් යුක්ත යාගාග්නියෙන් නැගුණු දුම් වියනින් හැමදාම අහස වගේ ගැවසීගත්තු ස්ථානයක්ය කියලා. එහෙම නැත්නම් අහස වගේ බැබළුණා කියලා. අපි බලමු 7 වෙනි පද්‍යය. මෘදුබිහ් සයිකතයිහ් ස්නිග්ධයිහ් මෘදුබිහ් සයිකතයිහ් ස්නිග්ධයිහ් කේසරාස්තර පාණ්ඩුබිහ් කේසරාස්තර පාණ්ඩුබිහ් භූමි භාගයේ රසංකීර්ණයිහ් सांगराग इवाभवत् मृदुभिः सैकतैः स्निग्धैः केसरास्त्रपाण्डुभिः भूमिभागैरसङ्कीर्णैः सांगराग इवाभवत्. මේකෙත් අපි බලමු අපිට පුරුදු විදිහට දුෂ්කර වචන එකට එකතු වෙච්ච පද සංදි පද සමාස ආදිය තියනවාද කියලා. එතකොට අපිට පහසුයි මේ පද්‍යයේ අර්ථය විමසා බලන්න. මේක තියෙනවා මෘදුබිහ් සයිකතයිහ් ස්නිග්ධයිහ් කේසරස්තර පාණ්ඩුබිහ් කේසරාස්තර පාණ්ඩුබිහ් කේසර ආස්තර පාණ්ඩුබිහ් වචන තුනක් එතන එකතු වෙලා තියෙනවා. ඒ වගේම භූමි භාගයි රසංකීර්ණයි මෙතන සංදියක් වගේම සමාසයකුත් තියෙනවා. භූමි භාගයි අසංකීර්ණයි කියන එක සංදි වෙනවා. භූමි භාගයි අසංකීර්ණයි සංදි වුණාම භූමි භාගයි රසංකීර්ණයි වෙනවා. ඒ වගේම භූමි සහ භාග කියලා කියන්නේ සමාස පදයක්. පද දෙකක් එකතු වෙලා නිර්මාණය වෙච්ච. ඒ වගේම සාංගරාග අංගරාග සාංගරාග බවට පත් වෙනවා. එතනත් අංග සහ රාග කියන වචන දෙක එකතු වෙලා තියෙනවා. අවසාන වශයෙන් ඉවාභවත් ඉවාභවත් කියන එක හැදෙන්නේ ඉව අභවත් කියන වචන දෙක එකතු වෙලා. ඉව අභවත් කියන වචන දෙක එකතු වුනහම ඉවාභවත් කියලා හැදෙනවා. මෙතන මම වෙන් කරගන්නම් මොකද මේක පද දෙක වෙන් කර ගැනීම අපිට වැදගත් වෙනවා අර්ථය ගන්නකොට. ඉව අභවත් කියන දෙක එකතු වෙලා තමයි ඉවාභවත් කියන එක හැදෙන්නේ. හරි පුරුදු විදිහට අපි මේකෙත් අර්ථය හොයාගෙන යනකොට වඩා පහසුයි ඉස්සෙල්ලම අපිට මේකේ ආඛ්‍යාත පදේ හොයාගත්තාම. අපි බලමු ආඛ්‍යාත පද
මොනවද තියෙන්නේ කියලා. දැන් මේ අභවත් කියන එක ආඛ්‍යාත පදයක්. ඊට අමතරව තව තියෙනවද බලමු. මෘදුබිහ් සයිකතයිහ් ස්නිග්ධයිහ් කේසරාස්තර පාණ්ඩුබිහ් භූමි භාගයි රසංකීර්ණයිහ් සාංගරාග ඉවා භවත්. ඔව් අපට හම්බ වෙන ආඛ්‍යාතය තමයි අභවත්. අභවත් අභවත් කියන එකේ තේරුම තමයි විය කියන එක. භූ ධාතුවෙන් සකස් වෙන අභවත් භවති කියන ක්‍රියාපදයේ අතීත රූපය අභවත් විය. එතකොට විය කියලා කියපුවාම මොකක්ද විය කියන එකට අදාළ අනෙක් පදය? එහෙම නැත්නම් එකෙන් උක්ත වෙන පදය. මේකෙනුත් උක්ත වෙන්නේ අර කලින් කියපු යහ් කියන එකම තමයි. හැබැයි යහ් කියපු එක මෙතන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ පදය අපට ගන්න වෙන්නේ ආද්‍යාහාරයෙන්. කලින් පද්‍යයට සම්බන්ධ පද්‍යයක් නිසා, ආශ්‍රමය ගැනම කරන වර්ණනාවක් නිසා අපි ඒකේ මුලට පද්‍යයේ නැති වුණත් අර්ථය ලියනකොට අපට පුළුවන් ඒ අසපුව කියලා එකතු කරන්න අර කලින් පද්‍යවල තිබිච්ච අර්ථය අරගෙන සහ් ආශ්‍රමහ මේක පද්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි ඒක ආද්‍යාහාරයෙන් ගන්නවා ඒ අසපුව කියලා. සහ් ආශ්‍රමහ ඒ අසපුව. අභවත් විය. අභවත් විය. ඒක මොකක්ද උනේ? විය කියලා කිව්වට මොකක්ද උනේ? අන්න කියනවා මොකක්ද උනේ කියලා. සාංග රාග ඉව අභවත්. සාංග රාගහ ඉව අභවත්. සාංග රාගහ. සාංග රාග කියලා කියන්නේ අංග රාග කියලා කියන්නේ ඇඟේ නොඑක් පාට ගාගන්නේ වර්ණ ගල්වා ගන්න. ඒකට කියනවා සාංග රාග කියලා. ඔය අපිට දකින්න පුළුවන් ඔය මේ ක්‍රිකට් මැච් එහෙම තියෙන වෙලාවට සමහර අය මූණවල් වල අතපය වල නොඑක් විදිහේ රූප ඇඳගෙන පාට ගාගෙන එහෙම ඉන්නව දකින්න තියෙනවා. අංගේ වර්ණ ගන්නවා ගැනීම තමයි ශරීරයේ වර්ණ ගන්නවා ගැනීමට අපි කියනවා අංග රාග කියලා. අංග කියන්නේ ශරීරයට, රාග කියන්නේ වර්ණ ගන්නනවට. එතකොට සාංග රාග කියන්නේ ශරීරයේ වර්ණ ගන්නවා ගත්තට. එතකොට සාංග රාග ඉව අභවත්. ශරීරයේ වර්ණ ගන්නවා ගත්තු කෙනෙක් වගේ උනාලු. ශරීරයේ වර්ණ ගන්නවාගත් කෙනෙක් මෙන් විය. කවුද? සහ් ආශ්‍රමක්. ඒ අසපුව. අසපුව කොහොමද ශරීරයේ වර්ණ ගන්නවාගත්තු කෙනෙක් වගේ වෙන්නේ? එහෙම නැත්නම් ඇඟ පාට කරගත්තු කෙනෙක් වගේ වෙන්නේ කොහොමද? ආශ්‍රමය. අන්න ඒකට හේතු දක්වනවා. ඔව්. මේ ඔක්කොම ටික ඒකට දක්වන හේතු. තනි විභක්තියෙන් තියෙන බලන්න. මෘදුබිහ් සයිකතයිහ් ස්නිග්ධයිහ් කේසරාස්තර පාණ්ඩුබිහ් භූමි භාගයි රසංකීර්ණයිහ්. භූමි භාගයි අසංකීර්ණයිහ්. ඔක්කොම තෘතිය විභක්ති පදවලින් තියෙන තෘතිය විභක්ති බහුවචන පදවලින්. එතකොට අපි මේ වචන ටික පිළිවෙලකට ගොනු කරගමු. මෘදුබිහ් කියලා කියන්නේ මෘදු කියන වචනේ අපිට කලින් පද්‍යයේදී හම්බුණා. මෘදු කියන්නේ මෙලෙක්, මොලොක් කියන එක. මෘදුබිහ් මොලොක්කු. සයිකතයිහ්. සයිකතයිහ් කිව්වේ වැල්ලෙන් යුක්ත, වැලි වලින් සමන්විත. ඒකටම විශේෂණයි ස්නිග්ධයිහ්. ස්නිග්ධ කියන එකත් කලින් හම්බුණා සිනිඳු. එහෙනම් මෘදුබිහ් ස්නිග්ධයිහ්. ඊටාම මෘදුබිහ් මෘදු මොලොක්කු, ස්නිග්ධයිහ් සිනිඳු, සයිකතයිහ් වැලි වලින් සමන්විත, වැලි වලින් යුක්ත. ඊට පස්සේ කියනවා කේසර ස්තර පාණ්ඩුබිහ්. කේසරාස්තර. කේසරාස්තර කියන්නේ කේසර කියලා කියනවා මෙතන මල් රොන් වලට. මල් වල අර ඇතුලේ තියෙන රේණු වලට කියනවා කේසර කියලා. කේසර ස්තර. ඒ මල් රොන් වැටිලා ඒක ස්තරයක් විදිහට තියෙනවා. කේසරාස්තර මල් රොන් වැටිලා ඒ මල් රොන් වැටීම නිසා පාණ්ඩුබිහ්. මල් රොන් පර වෙලා ගියාට පස්සේ මොන පාටද? පඬුවන් පැහැයෙන් යුක්තයි. පඬුවන් වර්ණයෙන් යුක්ත. මල් රෙහෙනු වැටීමෙන් පඬුවන් වර්ණ වූ
භූමි භාගයි අසංකීර්ණයි. අසංකීර්ණ සංකීර්ණ කියලා කියන්නේ අවුල් වෙලා ගියපුවාන් අපි කියනවා සංකීර්ණ කියලා. අසංකීර්ණ කියලා කියන්නේ අවුල් වෙලා ගියපො නැති සංකීර්ණ නැති අසංකීර්ණයි निराउल्लू භූමි භාගයි බිම් කොටස් හේතු කොටගෙන අසංකීර්ණයි භූමි භාගයි निराउल्लू භූමි භාගයන් හේතු කොටගෙන බිම් කොටස් හේතු කොටගෙන සාංගරාගයිව අභවත් ශරීරය වර්ණ ගන්වා ගත්ත නැත්තෙකු මෙන් විය. එතකොට කවියා කියනවා අශ්වඝෝෂ හාමුදුරුවෝ කියනවා මේ කපිල ඍෂිවරයාගේ ආශ්‍රමයේ හරියට ඇඟේ පාට ගල්වාගත්තු මිනිස්සෙක් වගේ. ඇයි එහෙම කියන්නේ? මේකේ තියෙන භූමි භාගයන් බොහොම निराउल බිම් කොටස් තියෙන්නේ. निराउल බිම් කොටස්. දැන් निराउल බිම් කොටස් කියලා කියපුවහන් අපිට ඔළුවට එන්නේ වෙන එකක් නේ. අර පිරිසිදු ඔප්පු සහිත ඉඩම් වගේ අදහසක් නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. වැලි තලාව වෙනම තියෙනවා. ඊට පස්සේ අර මල් රොන් වැටිච්ච ඒවා වෙනම ස්තරයක් විදිහට තියෙනවා. ඒ වගේ අර තැන් තැන් වල එක එක වර්ණයෙන් පේන්න තියෙනවා. ඒ නිසා තමයි ඒවා එකකට එකක් කලවම් වෙලා නැහැ. ඒ නිසා තමයි ඒ අවුල් නොවිච්ච निराउल्ව පවතින ඒ තැන්වල වෙන් වෙන් වශයෙන් වර්ණයන්ගෙන් සමන්විතව පවතින භූමි භාගයන් හේතු කොටගෙන තමයි මේ ආශ්‍රමය ශරීරය වර්ණ ගන්වාගත්තු කෙනෙක් වගේ පේන්නේ. එහෙම වෙන්න හේතුව තමයි මෘදු බික් බොහොම මෙලෙක් ස්නිග්ධයි සිනිඳු සයිකතයි වැලි වලින් සමන්විතයි. ඒ වගේම කේසරාස්තර පාණ්ඩු බික් මල් රොන් වැටිච්ච තැන්වල ඒ මල් රොන් තට්ටුව නිසා නැත්නම් තට්ටුවක් විදිහට හිටලා තියෙනවා. ඒකෙන් ඒ තැන් පඬුවන් පැහැගැන්විලා තියෙනවා. ආන් එහෙම එක් එක් තැන්වල එක් එක් වර්ණයන්ගෙන් සමන්විත නිසා ඒ निराउल्ව පවතින විවිධ වර්ණයන්ගෙන් සමන්විත භූමි භාගයන් නිසා මේ ආශ්‍රමය මේ අසපුව පේන්නේ හරියට ශරීරය වර්ණ ගන්වා ගත්තු කෙනෙක් වගේ. අපි බලමු නැවත වරක් මේකේ තේරුම. මෘදු බිහ්සයිකතයි ස්නිග්ධයි केसरास्तर पाण्डुभिः भूमि भागै रसंकीर्णै सांगरागैव भवत् කියනවා සක් ආශ්‍රමක් කියන එක අපි ආද්‍යාහාරයෙන් ගන්නවා. ඒ අසපුව මෘදුබිහ් ඊතා මෙලෙක් ස්නිග්ධයි ඊතාම සිනිඳු සයිකතයි වැලි වලින් ද එවැගේම කේසරාස්තර පාණ්ඩුබිහ් මල්රොන් වැටීම නිසා පඬුවන් පැහැයට හැරුණු අසංකීර්ණයි භූමි භාගයි අවුල් නොවෙච්ච निराउल्ව පවතින බිම් කොටස් හේතු කොටගෙන සාංග රාග ඉව අභවත් ශරීරය වර්ණ ගන්වාගත් අයෙකු මෙන් විය. බලමු ඊළඟට 8 වෙනි පද්‍යය. සුචිබිස් තීර්ථ සංඛ්‍යාතයි පාවනයි භාවනයි රපි බන්දුමානිව යස්තස්තව සරෝබිහ් සරෝබිහ් සරෝරුහයි වෙන්න ඕනේ. මෙතන සයන්නක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. සරෝබිහ් සරෝරුහයි. ඔව් සරෝබිහ් සසරෝරුහයි කියලා තමයි එන්න ඕනේ. සරෝබිහ් සසරෝරුහයි. පිනවත කියවලා බලමු. සුචිබිස් තීර්ථ සංඛ්‍යාතයි පාවනයි භාවනයි රපි බන්දුමානිව යස්තස්තහෝ
සරෝබිහ් සසරෝ රුහයිහ්. මේකෙත් අපි බලමු අපි දුෂ්කර වචන මොනවද කියලා. දැන් අපිට හම්බ වෙනවා සුචිබිස් තීර්ථ සංඛ්‍යාතයි. මෙතන වචන තුනක් එකතු වෙලා තියෙනවා. සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි කියන සංඛ්‍යාත කියන වචන. සුචිබිහ් තීර්ථ සංඛ්‍යාත කියන වචන, තීර්ථ සහ සංඛ්‍යාත කියන වචන දෙක සමාසයක් තියෙනවා. සුචිබිර් කියන වචනෙත් එක්ක සුචිබිහ් කියන වචනෙත් එක්ක සමාස වීමෙන් සුචිබිස් බවට පත් වෙලා තියෙනවා. එතකොට සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි කියලා තමයි විසන්දි වෙන්නේ. ඊළඟට කියනවා පාවනයි භාවනයි රපි. පාවනයි භාවනයි අපි කියන වචන දෙක පාවනයි භාවනයි රපි කියලා සංදි වෙලා තියෙනවා. පාවනයි භාවනයි අපි. ඊළඟට කියනවා බන්දුමානිව යස්තස්තව. බන්දුමානිව බන්දුමාන් ඉව. බන්දුමාන් ඉව කියන වචන දෙක තමයි බන්දුමානිව බවට පත් වෙලා තියෙන්නේ. යහ් තස්තව කියනකොට විසර්ගයට අල් සයන්න වෙලා යහ් තස්තව බවට පත් වෙලා තියෙනවා. ඊළඟට සරෝබිහ් සසරෝ රුහයි කියලා අපට දකින්න පුළුවන්. මේකේ ආඛ්‍යාත පදයක් හොයාගෙන ගියොත් අපිට හම්බ වෙන ආඛ්‍යාත පදය තමයි තස්තහු. 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 තස්තහු කියන්නේ සිටියා කියන එක. එකෙන් උක්ත වෙනවා යහ් කියන එක. යහ් තස්තහු. යහ් තස්තහු. යමෙක් සිටියේය. මෙතන ඇත්තටම යමෙක් කියන්නේ යම් අසපුවක් කියන එක. යහ් යම් අසපුවක් තස්තහු සිටියේය. කොහොමද හිටියේ? ඒ අසපුව කොහොමද හිටියේ හරියට? බන්දුමාන්නිව තස්තහු. යහ් යම් අසපුවක් බන්දුමාන්නිව තස්තහු. බන්දුමාන් බන්දුමාන් බන්දු කියලා කියනවා නෑදෑයට. බන්දුමාන් කියලා කියනවා නෑදෑයන් සහිත කෙනාට. එතකොට බන්දුමාන්නිව කියලා කියන්නේ නෑදෑයෝ ඉන්න කෙනෙක් වගේ තස්තහු සිටියේය. යහ් යම් අසපුවක් බන්දුමාන්නිව තස්තහු නෑයන් සිටින කෙනෙක් මෙන් සිටියේය. අසපුවක් කොහොමද නෑයෝ ඉන්න කෙනෙක් වගේ ඉන්නේ? අසපුවක් කොහොමද නෑයෝ ඉන්න කෙනෙක් වගේ ඉන්නේ? එහෙම ඉන්නේ මෙන්න මේ හින්දා. මේ ඊතුරු වචන ඔක්කොගෙම කියන්නේ ඒ හිටියේ කොහොමද කියන එක. ඒ නිසා මේ ඔක්කොම තෘතීය විභක්තියෙන් යෙදিলা තියෙනවා. සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි පාවනයි භාවනයි අපි සරෝබිහ් සසරෝ රුහයි. ඔව් සුචිබිහ් කිව්වේ සුචි කියලා කියනවා පිරිසිදු. එහෙනම් සුචිබිහ් කියන එක විශේෂණයි තීර්ථ සංඛ්‍යාතයි කියන එකට. තීර්ථ සංඛ්‍යාත කියන්නේ මොකටද? තීර්ථ සංඛ්‍යාතයි ඒ කිව්වේ පුණ්‍ය තීර්ථයන්ගෙන් පින් තොටවල් වලින්. ඒවා නිකම් පින් තොටවල් නෙමෙයි. සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි පිරිසිදු පින් තොටවල් වලින්. සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි පිරිසිදු පින් තොටවල් වලින්. ඒ වගේම පාවනයි භාවනයි අපි පාවනයි කියලා කිව්වේ පවිත්‍ර. භාවනයි කියන්නේ බවුන් වැඩීම් වලින්. පාවනයි භාවනයි අපි කිව්වේ පිරිසිදු බවුන් වැඩීම් වලින්ද. කියන්නේ පිරිසිදු භාවනා කිරීම වලින්ද. ඒ වගේම සසරෝරුහයි සරෝරුහ කියලා කියනවා නෙළුම් මල් වලට නැත්නම් පියුම් වලට සරෝරුහ කියලා විලේ හට ගන්න නිසා නෙළුම් මල් වලට සරෝරුහ කියනවා. ඒකට ස එකතු වුණාම ඒකෙන් කියවෙන්නේ සහිත කියන අදහස. එහෙමනම් සසරෝරුහයි කියලා කියන්නේ නෙළුම් මල් සහිත පියුම් සහිත සරෝබිහ්
විල් වලින්ද සසරෝ රුහයි සරෝබි පියුම් සහිත විල් වලින්ද කියන මෙන්න මේ කාරණා හේතු කොටගෙන බන්දුමාන් නිවතස්තව නෑයන් සිටින කෙනෙක් මෙන් සිටියේය කියලා කියනවා. එතකොට කවිය අපට කියනවා කවුද කවියා? අශ්වඝෝෂ හාමුදුරුවෝ. අශ්වඝෝෂ හාමුදුරුවෝ අපට කියනවා මේ ආශ්‍රමය තුල තිබිච්ච බොහොම පිරිසිදු පුණ්‍ය තීර්ථවලිනුත් ඒ වගේම පිරිසිදු බවුන් වැඩීම් වලිනුත් පියුම් වලින් පිරුණු විල් වලිනුත් අපට දැනෙනවලු මේ ආශ්‍රමයට නෑදෑයෝ ඉන්නවා කියලා. නැත්නම් මේ ආශ්‍රමයේ නෑදෑයෝ ඉන්න කෙනෙක් කියලා. එහෙනම් ආශ්‍රමයේ නෑදෑයෝ කවුද? පියුම් පිරුණු විල් කියන්නේ ආශ්‍රමයේ නෑදෑයෝ. ඒ වගේම පිරිසිදු පින් තොටවල් කියලා කියන්නේ පුණ්‍ය තීර්ථයන් කියන්නේ ආශ්‍රමයේ නෑදෑයෝ. ඒ විතරකුත් නෙමෙයි පිරිසිදු බවුන් වැඩීම් කියන්නේත් ආශ්‍රමයේ නෑදෑයෝ. මොකද මේ තුනම ආශ්‍රමවල අසපුවල දක්නට තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණ එතන තියෙනවා කියලා කියන්නේ යාට නෑදෑයෝ ඉන්නවා වගේ. ඒ නිසා කවිය දකින්නේ ආශ්‍රමයක තිබිය යුතු එබඳු ලක්ෂණ එහි පැවතීම කවිය දකින්නේ හරියට ආශ්‍රමය නෑදෑයෝ පිරිවරාගෙන ඉන්නවා වගේ කියලා. ඒ නිසා කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය ගැන වර්ණනා කරන 3 වෙනි පද්‍යයේදී අශ්වඝෝෂ හාමුදුරුවෝ කියනවා මේ කාරණා නිසා පිරිසිදු පින්තොටවල් පිරිසිදු බවුන් වැඩීම් සහ පියුම් පිරුණු විල් වලින් පේනවලු ආශ්‍රමයේ නෑදෑයෝ පිරිවරාගෙන ඉන්නවා වගේ කියලා. යම් ආශ්‍රමයක් සුචිබිහ් තීර්ථ සංඛ්‍යාතයි පිරිසිදු පින් තොටවල් වලින්ද පාවනයි භාවනයි අපි පිරිසිදු බවුන් වැඩීම් වලින්ද සසරෝ රුහයි සරෝබි පියුම් සහිත විල් වලින්ද බන්දුමාන්නිව තස්තව නෑ යන්නැත්තකුමින් සිටියේය කියලා කියනවා. අපි නැවත වරක් බලමු ඔය 8 වෙනි පද්‍යයේ තේරුම කුමක්ද කියලා. සුචිබිස් තීර්ථ සංඛ්‍යාතයි පාවනයි භාවනයි රපේ බන්දුමානිව යස්තස්තහෝ සරෝබිහ් සසරෝ රුහයි සුචිබිහ් පිරිසිදු තීර්ථ සංඛ්‍යාතයි පුණ්‍ය තීර්ථයන්ගෙන්ද පාවනයි භාවනයි අපි පිරිසිදු බවුන් වැඩීම් වලින්ද සසරෝ රුහයි සරෝබිහ් පියුම් සහිත විල් වලින්ද යම් ආශ්‍රමයක් බන්දුමාන්නිව නෑ යන්නැත්තකුමෙන් තස්තහෝ සිටියේය. අපි යමු ඊළඟට 9 වෙනි පද්‍යයට. 9 වෙනි පද්‍යය කියනවා පර්යාප්ත ඵල පුෂ්පාබිහ් සර්වතෝ වනරාජිබිහ් සුෂුභේ වවෘද්ධේ චෛව නරහ සාධන වානිව අපි පද්‍ය නැවත වරක් කියවලා බලමු. පර්යාප්ත ඵල පුෂ්පාබිහ් සර්වතෝ වනරාජිබිහ් සුෂුභේ වවෘද්ධේ චෛව නරහ සාධන වානිව. පර්යාප්ත ඵල පුෂ්පාබිහ් වචන ගොඩක් එකතු වෙලා තියෙනවා. පර්යාප්ත කියපුවාන් එතනින් මේ වචනේ කැඩෙනවා. පර්යාප්ත ඵල කියන තැනින් නැවත කැඩෙනවා. පුෂ්ප කියන එකට
මේ විභක්ති ගන්නවලා පුෂ්පාභි. එතකොට පර්යාප්ත ඵල පුෂ්පාභි. පර්යාප්ත ඵල පුෂ්ප. ඵල කියන වචනේ අපි දන්නවා. පුෂ්ප කියන වචනයත් අපි දන්නවා. පර්යාප්ත කියන එකෙන් කියවෙන්නේ පිරිපුන් කියන අදහස. කොට පර්යාප්ත කිව්වේ පිරිපුන් කියන අදහස. සර්වතෝ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ සර්වතः කියන වචනයට සංදියෙන් ඕකාරය ඇවිල්ලා විසර්ගය වෙනුවට. ඊට පස්සේ වන රාජිබි කියලා කියපුවාන් වන සහ රාජ කියන වචනය එකකට එකක් සමාස වෙලා වන රාජි බවට පත් වෙලා තියෙනවා. චෛව කියන තැන තියෙනවා ච ඒව කියන එක. නරහ සාධන වානිව. සාධන වානිව කියන තැන තියෙනවා සාධන වාන් ඉව. සාධනවාන් ඉව කියන වචන එකතු වෙලා සාධනවානිව කියලා හැදිලා තියෙනවා. මේකේ තියෙන ආඛ්‍යාත පද බැලුවොත් එහෙම අපිට ආඛ්‍යාත පද කිහිපයක් හම්බ වෙනවා මේ පද්‍ය ඇතුලේ. එකක් තමයි සුෂුභේ. සුෂුභේ. ඒ වගේම වවෘද්ධේ. 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 වවෘද්ධේ කියන්නේ වර්ධනය වුණාට, සුෂුභේ කියන්නේ ශෝභමාන වුණාට. වවෘද්ධේ සුෂුභේ. මේ ආඛ්‍යාත දෙකම එකටම තමයි යෙදিলা තියෙන්නේ. සුෂුභේ කියන එකෙන් ශෝභමාන වුණා කියනවා. ඊළඟට වවෘද්ධේච ඒව කියන එකෙන් වර්ධනයද වුණා කියලා කියනවා. ඒ කියන්නේ මේ ආඛ්‍යාත දෙක එකටම තමයි යෙදিলা තියෙන්නේ එක ළඟ. සුෂුභේ ශෝභමාන වුණා. ඒ වගේම වවෘද්ධේච ඒව කියන එකෙන් අදහස් වෙනවා වර්ධනයද වුණා. මොකක්ද ශෝභමාන වුණේ? මේකෙත් ශෝභමාන වුණේ මොකක්ද කියන එක ආද්‍යාහාරයෙන් අපිට ගන්න වෙනවා. පද්‍ය තුල දීලා නැති නිසා ඒ හින්දා අපිට ඒකට ගන්න වෙනවා යහ් කියලා. නැත්නම් සහ් ආශ්‍රමක් කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතෙක් වර්ණනා කරමින් ආවේ කපිල ඍෂිවරයාගේ අසපුව ගැන නිසා ඒ අසපුව කියන අදහස අපිට මුලට ගත්ත හැකි ආද්‍යාහාරයෙන්. එතකොට ඒ අසපුව මොකද උනේ? සුෂුභේ ශෝභමාන වුණා. ඒ වගේම වවෘදේචේව වර්ධනයද වුණා. ශෝභමානත් වුණා, වර්ධනයත් වුණා. ඔව් ඒක එහෙම ශෝභමාන උනේ වර්ධනය උනේ ඇයිද කියන එකයි ඊළඟට පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් ඒකට හේතුව මොකක්ද කියලා බැලුවොත් අපට පේනවා පර්යාප්ත ඵල පුෂ්පාභි. පර්යාප්ත ඵල පුෂ්පාභි. පර්යාප්ත කියලා කියන්නේ පරිපූර්ණ නැත්නම් පිරිපුන්. පර්යාප්ත පිරිපුන්. ඵල කියලා කිව්වේ ගෙඩි නැත්නම් පළතුරු. පළතුරු ආදී ගෙඩි වලට කියනවා ඵල. පර්යාප්ත පිරිපුන් ඵල ගෙඩි පුෂ්පාභි මල් වලින්. පිරිපුන් ගෙඩි සහ මල් වලින් ද ඒ වගේම ඒවයින් විතරක් නෙමෙයි වනරාජිබි වන රොද වලින්ද පිරිපුන් ගෙඩි සහ මල් වලින්ද වන ලැහැබ් වලින්ද නැත්නම් වන රොදවල් වලින්ද සාධනවාන් නරක්කිව. සාධනවාන් නරක්කිව. සාධනවාන් කියන එකට සාමාන්‍ය තේරුම කියන්නේ උපකරණ ආදියෙන් යුත් කියලා. ඒකේ අර්ථය තමයි Tamanට අවශ්‍ය කරන සියලු භවභෝගාදී දේවල් සහිත කෙනෙක් කියන අදහස. එතකොට සාධනවාන් නරක්කිව භවභෝගාදීන් සමෘද්ධිමත් මිනිස්සෙක් වගේ. භවභෝගාදීන් සමෘද්ධිමත් මිනිස්සෙක් වගේ සර්වත හැම අතින්ම සුෂුභේ ශෝභමාන විය. සුෂුභේ ශෝභමාන විය.
වව්‍රදේච ඒව වර්ධනයද විය. එතකොට මේ ආරාමය නැත්නම් මේ අසපුව එක පැත්තකින් හොඳ පිරිපුන් ගෙඩි සහ මල් වලින් යුක්තයි. අනිත් පැත්තෙන් වනලැහැබ් වලින් සමන්විතයි. මෙන්න මේ කියන පිරිපුන් ගෙඩි සහ මල් වගේම වනරොදවල් මුල් කොටගෙන මේක දිහා බැලුව බැල්මට පේන්නේ සාධනවාන් නරකිව උපකරණාදීන් සමෘද්ධිමත් මිනිස්සෙක් වගේ. දැන් මිනිස්සෙක් සමෘද්ධිමත් වෙන්න නම් එයාට ඕනෑ කරන කෑම බීම ඉඳුම් මිටු ඥාන වාහන ඕවා තියෙන්න එපා. එතකොට ආශ්‍රමයක් පෝසත් වෙන්න නම් ආශ්‍රමයේ ඉන්න තාපසයෝ වගා කිරීමක් නැහැ. එයාලා පළවැල ආදිය නෙලාගෙන ආහාරයට ගන්නෙ. එතකොට මල් පළවැල ආදියෙන් ස්වයං පෝෂිත වෙච්ච වනලැහැබවල් වලින් සමන්විතයි කියලා කියන්නේ අර අටුකොටු පුරවගත්තු මිනිස්සෙක් වගේ. ඒකයි සාධනවාන් නරක් කිව කියලා කිව්වේ. ආන් එහෙම අටුකොටු පුරවගත්තු මිනිස්සෙක් වගේ මේ ආශ්‍රමය සුසුභේ शोभमान වුණා විතරක් නෙමේ වවෘද්ධේච ඒව වර්ධනයටද පත් වුණා. අපි බලමු නැවතවරක් මේකේ තේරුම. පර්යාප්ත ඵල පුෂ්පාභි පර්යාප්ත පිරිපුන් ඵල පුෂ්පාභි ගෙඩි සහ මල් වලින්ද වන රාජිභි වන රොදවල් වලින්ද ඒ ආශ්‍රමය සාධනවාන් නරකිව සමෘද්ධිමත් මිනිසෙක් මෙන් උපකරණාදීන් යුත් මිනිසෙක් මෙන් සර්වතක් හැම අතින්ම සුසුභේ ශෝභමාන විය. වවෘද්ධේච ඒව වර්ධනයටද පත් විය. බලමු නැවත වරක් නවවෙනි පද්‍යයෙහි අර්ථය නවවෙනි පද්‍යයේ තේරුම. පර්යාප්ත ඵල පුෂ්පාභිః සර්වතෝ වනරාජිභිଃ සුසුභේ වවෘද්ධේ චෛව නරං සාධනවානිව. ඒ ආශ්‍රමය කියන එක අපි ගන්නවා අධ්‍යාහාරයෙන්. ඒ ආශ්‍රමය පර්යාප්ත ඵල පුෂ්පාභික් පිරිපුන් ගෙඩි සහ මල් වලින්ද වනරාජිභික් වන ලැහැබ් වලින්ද නැත්නම් වන රොදවල් වලින්ද සාධනවාන් නරක් ඉව උපකරණාදීන් යුක්ත මිනිසෙකු මෙන් සර්වතක් හැම අතින්ම සුසුභේ සෝභමානවිය වවෘදේච ඒව වර්ධනයටද පත්විය. අපි ඊළඟට බලමු සෞන්දරානන්ද මහා කාව්‍යයේ පළවෙනි සර්ගයේ 10 වෙනි ශ්ලෝකය. දැන් 6 වෙනි ශ්ලෝකයේ ඉඳන් ඉන් ඉදිරියට තිබුණු ශ්ලෝකාවලිය 5 වෙනි ශ්ලෝකයට ඇතුළු 5 වෙනි ශ්ලෝකයෙන් එහෙම ආශ්‍රමයක් තිබුණා කියලා කිව්වා. එතනින් පස්සේ ආපු පද්‍යවල කපිල මුනිවරයාගේ ආශ්‍රමය පිළිබඳ වර්ණනාවන් තමයි අපිට දිගටම දකින්න ලැබුණේ. අපි බලමු ඊළඟ 10 වෙනි පද්‍යය වෙන් කරලා තියෙන්නෙත් ඒ අරමුණ උදෙසාමද එහෙම නැත්නම් ඉන් පරිබාහිර වෙනත් අරමුණක් උදෙසාද කියන කාරණය. මේකේ කියනවා නීවාර ඵල සන්තුෂ්ටයි නීවාර ඵල සන්තුෂ්ටයි ස්වස්තයි ශාන්තයි රනුත්සුකයි ස්වස්තයි ශාන්තයි රනුත්සුකයි ආකීර්ණේපි තපෝ බෘද්ධි ශූන්‍ය ශූන්‍යයිවා භවත්. අපි තාලෙට කියලා ඊට පස්සේ අර්ථය විමසමු. නීවාර ඵල සන්තුෂ්ටයි ස්වස්තයි ශාන්තයි රනුත්සුකයි ආකීර්ණේපි තපෝද්බුද්ධි
ශූන්‍ය ශූන්‍යයිව භවත්. මේකෙත් අපි දුෂ්කර පද කඩාගත්තොත් මෙතන අපිට දකින්න ලැබෙනවා නීවාර ඵල සන්තුෂ්ටයි කියලා වචන තුනක්. නීවාර කියලා එක වචනයයි, ඵල කියලා තව වචනයයි, සන්තුෂ්ට කියලා තව වචනයකුත් දකින්න ලැබෙනවා. ඵල කියන වචනේ අපි දන්නවා ඵල කියන්නේ පළතුරු වලට නැත්නම් ගෙඩි වලට, සන්තුෂ්ට කියන්නේ සතුටු වෙනවා කියන එකට. නීවාර කියලා කියන්නේ හූරුහැල් කියන ධාන්‍ය වර්ගය. හූරුහැල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර ඉබේ පැලවෙන ධාන්‍ය වර්ගයක්. කවුරුවත් වවන්නේ නැතුව කැලේ ඉබේ වැවෙන ධාන්‍ය වර්ගයක් තමයි හූරුහැල් කියලා කියන්නේ. ඉබේ වැවෙන ධාන්‍ය වර්ග වලට. ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා ශාන්තයි රනුත්සුකයි කියලා වචනයක්. ශාන්තයි රනුත්සුකයි. මේකත් විසන්දි වෙනවා ශාන්තයි අනුත්සුකයි කියලා. ශාන්තයි අනුත්සුකයි. එතන ශාන්තයි කියලා කිව්වේ සංසුන් වෙච්ච කියන එක. අනුත්සුකයි කියලා කියනවා සාමාන්‍යයෙන් උත්සුක අනුත්සුකයි උකටලි නොවුණු කියන අදහස. නැත්නම් කම්මැලි නැති කියන අදහස. ආකීර්ණෝපි කියන තැනත් සංදියක් තියෙනවා. ආකීර්ණක් අපි කියන එක සංදි වෙලා ආකීර්ණෝපි බවට පත් වෙලා තියෙනවා. ඉවා භවත් කියන තැන අපිට දකින්න පුළුවන් ඉව අභවත්. ඉවා භවත් කියන එක විසන්දි කරපුවාම ඉව අභවත්. ඔන්න දැන් අපි හොයපු ආඛ්‍යාත පදේ අපිට හම්බ වුණා අභවත්. අභවත් කියන්නේ විය. මෙතනත් අපට මොකක්ද කියන එක දකින්න ලැබෙන්නේ නැහැ. ඒක ආද්‍යාහාරයෙන් ගන්න වෙන්නේ ඒ ආශ්‍රමය නැත්නම් ඒ අසපුව කියලා. ඒ අසපුව අභවත් විය. මෙතෙන්දි කියන්නේ මොකක් වගේ වුණා කියලාද? ඒ ආශ්‍රමය ශූන්‍යයක් කිව අභවත්. ශූන්‍ය කියන්නේ හිස්. ශූන්‍යයක් කියපුවහන් සම්පූර්ණයෙන්ම හිස් නැත්නම් අතිශයින්ම හිස්. ශූන්‍යයක් කිව අභවත්. අතිශයින්ම හිස් වුණා වගේ උනාලු මේ ආශ්‍රමය. ඇයි එහෙම වුනේ? ඉඳපු කට්ටිය ගිහිල්ලාද? බලමු මොකක් හන්දද එහෙම වුනේ කියලා. අන්න කියනවා නීවාර ඵල සන්තුෂ්ටයි ස්වස්තයි ශාන්තයි අනුත්සුකයි ආකීර්ණෝ අපි තපෝබෘද්භි. මෙන්න මේ ආකීර්ණෝ අපි කියන වචනය හැරුණුකොට මේ ඊතුරු වචන සියල්ලම මේකට විශේෂණ පද විදිහට විශේෂණ පද සමූහයක් විදිහට නැත්නම් එකම විභක්තියෙන් යෙදුණු පද සමූහයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට ඒ ටිකේ අර්ථය ගත්තාම මේකත් එක්ක සම්බන්ධ කරපුවාම අදහස ගන්න පුළුවන්. ආකීර්ණක් අපි. ආකීර්ණ කියලා කියන්නේ ගැවසී ගත්තාමනේ. ආකීර්ණ ගැවසීගත්. අපි කියන්නේ නමුත් කියන අදහස. එහෙනම් ආකීර්ණක් අපි. ගැවසීගත් නමුත් මොනවින්ද ගැවසීගත්තේ? අන්න කියනවා නීවාර ඵල සන්තුෂ්ටයි. නීවාර ඵල කිව්වේ මම ඉස්සෙල්ලා කිව්වා නීවාර කිව්වේ ඉබේ පැලවෙන ධාන්‍ය වර්ග. ඒ කියන්නේ හූරුහැල් වලින්, ඒ වගේම ඵල කිව්වේ පළතුරු වලින් සන්තුෂ්ටයි සතුටටපත් උණු.
ඉබේ පැලවෙන ධාන්‍ය වර්ගයේ එහෙම නැත්නම් හූරු හැල් වලින් සහ පළතුරු වලින් සන්තුෂ්ටයි සතුටටපත් වෙච්ච ස්වස්තයි සුවපත් බවටපත් වූ ස්වස්තයි සුවපත් බවටපත් වූ ශාන්තයි ශාන්ත සංසිඳුණු සංසුන් වෙච්ච ශාන්තයි සංසුන් වූ සංසිඳුණු අනුත්සුකයි අනුත්සුකයි උකටලී නො වූ කම්මැලි නො වූ භාවනාවෙහි තපසෙහි උකටලී නො වූ තපෝ බෘද්බි කියලා කියන්නේ මෙතන තවුසන්ට තපෝ බෘද්බි තවුසන්ගෙන් ආකීර්ණක් අපි ගැවසීගත් නමුත් ශූන්‍යයිව භවත් අතිශයින් හිස්සුවාක් මෙන් විය. ඇත්තටම ගත්තොත් මේ ආශ්‍රමයේ ඉන්නව කවුද ඉන්නේ? ඉබේ පැලවෙච්ච හූරු හැල් ආදී සහ පළතුරු පමණක් අනුභව කරමින් එයින් සෑහීමකටපත් වෙච්ච එයින් සතුටටපත් වෙච්ච ඒ වගේම බොහොම නිරෝගී නැත්නම් සුවපත් බවටපත් වෙච්ච ඊටාම සංසුන් තපස් වැඩීමෙහි උකටලී නොවිච්ච තාපසයන්ගෙන් මේ ආරාමයේ ගැවසීගෙන මේ ආකීර්ණ වෙලා තියෙන්නේ පිරීලා තියෙන්නේ. එහෙම පිරීලා තිබ්බත් බැලූ බැල්මට පේන්නේ මේ අසපුව මේ නැත්නම් මේ ස්ථානය ශූන්‍යයක් කිව. අතිශයින්ම හිස්සලා ගියා වගේ. ඇයි එහෙම කියන්නේ? ඒ තරමට නිහඬයි. එච්චර කට්ටිය හිටියා කියලා සද්ද බද්ද මුකුත් නැහැ. එහෙම කෙනාම බොහොම නිහඬතාවයේ ප්‍රිය කරමින් බවුන් වැඩිමෙහි එහෙම නැත්නම් තපස් වැඩිමෙහි නිරත වෙලා ඉන්නවා. කිසි කාලගෝට්ටියක් නැහැ. ඒක නිහින්දා කවුරුවම්ම නැති මනුස්සාවාසයක් නැති තරමට හිස් තැනක් වගේ තමයි මේ තැන දිහා බැලූ බැල්මට පේන්නේ. අර මහා වග්ගපාළියේ මගේ මතකයේ හැටියට මහා වග්ගපාළියේ එක කන්දකයක එනවා මේ කෝමාර බච්ච හෙවත් ජීවක වෛද්‍යවරයා අජාසත්ත රජතුමා මේ තමන්ගේ පිය රජතුමා මරලා පස්සේ තමන් කරපු වැරද්ද තේරුම් අරගෙන බොහොම කනස්සල්ලටපත් වෙලා ඉඳද්දී එතුමාගේ කනස්සල්ල දුරලීම සඳහා එක්කගෙන යනවා බුදුහාමුදුර වැඩ ඉන්න තැනට. මගේ මතකයේ හැටියට ජීවකම්බවණේ ඉන්නේ බුදුහාමුදුර වැඩ ඉන්නේ භික්ෂුන් වහන්සේලා 1000ක් වගේ පිරිවරාගෙන කොට එතනට එක්කගෙන යනකොට රජතුමා එකපාරටම මේ බියටපත් වෙනවා. මාව බොරු කියලා එක්කන් ආවා කියලා මේ 1000ක් ඉන්න තැනකට එක්කන් එනවා කියලා කිසිම මනුස්ස කටහඬක් නැති තැනකට රවට්ටලා මාව එක්කගෙන ආවා කියලා එක තැනකදී රජතුමා කලබල වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ තරම් අර භික්ෂුන් වහන්සේලා නිහඬතාවය ප්‍රිය කරලා තියෙනවා. කොට මෙතනිනුත් කියන්නේ අශ්වඝෝෂ හාමුදුරුවෝ මේ කපිල මුනිවරයාගේ අසපුව ආරාමය කොයිතරම් නිශ්ශබ්ද ස්ථානයක් වුණාද කියන එක තමයි මේකනොත් පෙන්වන්නට උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා කියනවා නීවාර ඵල සන්තුෂ්ටයි හුරුහෙල් හෙවත් ඉබේ පැලවෙන ධාන්‍ය වර්ග වලින් සහ පළතුරු වලින් පමණක් සතුටටපත් වෙච්ච ඒ වයින් පමණක් යැපීමෙන් සෑහීමටපත් වෙච්ච ස්වස්තයි සුවපත් භාවයටපත් වෙච්ච ශාන්තයි සංසුන් වූ අනුත්සකයි තපසෙහි උකටලී නො වූ තපෝ බෘද්බි තවුසන්ගෙන් නාකීර්ණක් අපි ගැවසී ගත්තත් මේ ආශ්‍රමය ශූන්‍යයිව භවත් අතිශයින්ම හිස්සුණාක් වගේ පෙනෙන්නට උනාලු. අපි බලමු නැවත වතාවක් මේ පද්‍යයේ අර්ථය. නීවාර ඵල සන්තුෂ්ටයි ස්වස්තයි ශාන්තයි රනුත්සුකයි ආකීර්ණෝපි තපෝ බෘද්බි ශූන්‍යයිව භවත්. නීවාර හුරුහෙල් පළතුරු ආදීන් පමණක් සන්තුෂ්ටයි යැපීමෙන් සතුටටපත් වූ ස්වස්තයි සුවපත් වූ
ශාන්තයි සංසුන් වූ අනුත්සකයි තපසෙහි උකටලී නො වූ තපෝ බෘද්බිහ් තවුසන්ගෙන් නාකීර්ණක් අපි ගැවසීගත් නමුත් ශූන්‍යයක් කිව අතිශයින් හිස් වූවක් මෙන් අභවත් වීය කියලා අපට අවසාන වශයෙන් ඔය පද්‍යයට තේරුම කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරපු පද්‍ය සියල්ලම 6 සිට 10 දක්වා පද්‍ය වෙන් වෙලා තියෙන්නේ කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය පිළිබඳව වර්ණනා කිරීමටයි. ඉතින් අපි පන්තියේදී කියලා මේ පාඩමේදී කියලා දීපු කරුණු තව හොඳින් තහවුරු කර ගැනීම සඳහා ඔබත් තනිවම මේක ශ්ලෝකයක් 5-6 වතාවක්වත් අඩුම තරමේ කියවලා ඒවයි පදෙන් පදේ දිහා බලලා අර්ථය ගන්නට උත්සාහ කරන්න. අපි ඔය කියපු පිළිවෙලට ඉස්සලා ආඛ්‍යාත පදේ හොයාගෙන ඊළඟට උක්තේ හොයාගෙන සෙසුපකාරක පද හොයාගෙන වාක්‍යවල අර්ථය නිර්මාණය කරගන්නට උත්සාහ කරන්නේ කියන සිහිපත් කිරීමත් කරමින් ඒ සඳහා උරුවන්න කියලා මතක් කරමින් අදට සමුගන්නටයි සූදානම. නැවත ඊළඟ පාඩමෙන් හමුවනතුරු ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය